Okay, now we have understood the way how you can draw the flow chart to find the larger from two numbers and larger from three numbers. That is clear now. අපි දන්නවා දැන් කොහොමද අපි සංඛ්‍යා දෙකකින් ලොකු කරන්නේ සංඛ්‍යා දෙක කරන්නේ මේක flow chart එක අපි යන්න. අපිට දැන් මේක තේරුම් ගන්න මේක pseudo code එක ලියන්න. How do you write the pseudo code for this particular case? අපි කොහොමද මේකට pseudo code එක ලියන්නේ? ඇත්තටම flow chart එක ඇඳගත්තොත් pseudo එක හරිම ලේසි. මොකද මේ pseudo code එකේ period එක අපි හැම වචනෙන් ලියනවා. වචනෙන් ලියනවා. අපි මේ ටික දැන් ලියමු බලන්න. අමාරු දෙයක් නෙමෙයි ලේසි දෙයක් තියෙන්නේ. අපිට මොකද start එක. අපි පටන් ගත්තා start. නැත්නම් begin කිව්වත් කමක් නැහැ. සිංහලෙන් නම් ආරම්භ කියලා පටන් ගන්නවා. start එක පටන් ගන්නවා. මේ පදේ තියෙන්නේ මොකද්ද? input n1 නේද? අපි ලියනවා ආදානය n එකෙන්. අපි ලියනවා input n එකෙන්. අපි සාමාන්‍යයෙන් මේක ලියද්දී ඔයගොල්ලෝ දන්නවා අපි ස්ටාර් ලියුවට පස්සේ ඉතුරු කරන ඇතුළට අල්ල කරනවා. ඉන්ඩෙන්ටේෂන්. ඒක තමයි නීතිය. සම්ප්‍රදායික අපිට ඇතුළට අල්ල කරනවා. ඒක වඩා හොඳ පුරුද්දක්. දැන් මේ පදේ තියෙන්නේ කොන්දේසියක්නේ. සාමාන්‍යයෙන් අපි ෆ්ලෝ chart එකේ ලියන්නේ is කියලා. සිංහලෙන් නම් වේද නැත්නම් වන්නේද කියලා. අපි සිංහල ලියනවා n1 විශාලයි n2 වන්නේද කියලා. වේද කිව්වත් කමක් නැහැ. වේද කිව්වම කැතයි වගේ සමගය වන්නේ දාන්නේ. කොච්චර මාක්යක් දාන්න. හැබැයි අපිට මේක pseudo code ලියද්දී එහෙම ලියන්න බෑ. අපි pseudo code ලියන්නේ ටිකක් තාර්කිකවට අපි පාවිච්චි කරනවා if කියන පදේ. අපි if කියන පදේ දාලා අපි කොන්දේසිය ලියනවා. මොකද්ද කොන්දේසිය? n1 විශාලයි n2. අපි සලියනවා n1 විශාලයි n2. සල් අපිට yes පැත්තයි no පැත්තයිනේ. flow chart එකේ yes සහ no තියෙනවා. pseudo code එකේ yes වල පාවිච්චි කරනවා then කියන පදයේ no වල පාවිච්චි කරනවා else කියන පදය. ඉස්සර පුරවන්නේ මොකද්ද? yes පැත්ත. සමහරවිට දාගන්නවා then කියන පදය. දාලා yes පැත්තට ලියනවා. මොකද yes පැත්තේ තියෙන්නේ print කරන්න n1 තමයි ලොකුම ඉලක්කම තියෙන්නේ. සාමාන්‍ය if එකක් දැම්මම පස්සේ අපි ලියනට යනකොට ඇතුළට ටිකක් අල්ලනවා. indent කරනවා. අනුච්ඡේදනය කියලා කියනවා. මෙතන ලියනවා print කරන්න මොකද්ද n1 අර මැසේජ්. හොඳින් මතක තියාගන්න n1 කියන්නේ අපි අතුලත් කරපු අගයක් නිසා n1 දාලා කමාවක් ගන්න. ඊට පස්සේ මැසේජ් එක අපේ පණිවිඩය. අපි දාන පණිවිඩය. අපේ ඒක දාන්න මේ වගේ උඩු කමා දෙකක් ඇති. ඕන එකක් දාන්න එකක් ඇති. ඕන එකක් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. සිංහලෙන් නම් මුද්‍රණය n1 මෙතන දානවා විශාල සංඛ්‍යාව වේ කියලා. ඉංග්‍රීසියෙන් නම් print n1 is the large number කියලා දානවා. දැන් else පැත්ත තියෙනවා. no පැත්ත. else පැත්ත. flow chart එකේ no කියලා ලියනවා pseudo code එකේ else කරනවා. සාමාන්‍ය else කියන්නේ මේ පදේ කෙලින්. මේ කැලේ. නොනොත් මොකද වෙන්නේ කියලා ලියනවා. දැන් එනවා මොකද්ද මේ වෙනදී මොකද්ද වෙන්නේ ලොකු සංඛ්‍යාව මොකද්ද n දෙක එහෙනම් කියනවා print කරන්න n2 message is the last number හැමසම if එකක් ලියුවොත් if එක ඉවර කරන්න ඕනේ n if එකක් ලියුවොත් අනිවාර්යයෙන් ඉවර කරන්න ඕනේ n එක නීතිය whenever you write if you must finish it with the end සාමාන්‍යම ළමයට පුරුද්දක් වශයෙන් කියනවා if and if දැම්මොත් නිකවල මේක පොඩ්ඩක් ලාවට යා කරන්න නෙමෙයි. හරියට යා කර බලන්න. නේද? හැම if එකකටම end if එකක් තියෙනවා. else එකක් තියෙන්න පුළුවන් නැති වෙන්න. Each and every if should have end if. But else can be there or it may be not there. මොකද ඒක optional. ඒක විකල්පයක්. තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. දැන් අපේ ස්ටාර්ට් ලියපු නිසා මෙතන මොකද්ද? ඒක දාලා end if එක දැම්මා වගේ ස්ටාර්ට් එක end කියලා ඉවර කරනවා. සිංහල ලියවනම් මෙතන ආරම්භය මෙතන අවසානය. සමහර අය මෙතන end වෙනුවට stop කියලා ලියනවා. නවතින්න. කමක් නැහැ. ගැටුවක්. හරි. ඔන්න මේ flow chart එක දාලව මේ pseudo code. සංඛ්‍යා දෙකකින් ලොකු සංඛ්‍යාව ගන්න මේක තමයි flow chart එක මේක තමයි ඒකේ pseudo code. පැහැදිලිනේ? මම චූටි ලා දෙන්නම්
අවශ්‍ය කට්ටිය ටක් ගාලා ලියන්න. පොඩි වෙලාවයි දෙන්නේ. මේක පැහැදිලිද? ප්‍රශ්න ගැටළු මොනවද තියෙනවද? හරිනේ. දැන් අපි මේ ෆ්ලෝ chart එක ඇඳ දෙකටනේ අපි ඔකම දිනු කළානේ තුනකට ඇතුලේ නේද? අපිට දැන් මේ pseudo code එකක් දිනු කරත හැකියි. මොකටද? තුනකට. දැන් අපි මම නිකන් දැන් යා කරන්න මේ තියෙන මෙතන ඉන්නේ අපි මේකද මෙතන ඉන්නේ. මේ තියෙන මෙතන ඉන්නේ අපි මෙතන ඉන්නේ අපි කොහොමද අපි කියන්නේ? කොහොමද කියන්නේ? අපිට දැන් මේක දිනු කරන්න ඕන. අපිට දැන් මේක දිනු කරත හැකියි. අපි දැන් මොකද කරන්නේ? තුනකින් ලොකු කරන්න යන්නේ. What we are going to do is we are going to larger from 3 numbers. දැන් මම අපි මේක උඩ දිනු කරලා තියෙන්නේ. පල්ලේ කොන්දේසේ වෙනසක් නැහැනේ. මේක මෙහෙම තියෙනවනේ. හැබැයි දැන් මොකද වෙන්නේ? ES පැත්තේ තත්ත්ව වෙනස්. ES පැත්තේ තත්ත්ව වෙනස්. නේද? දැන් බලන්න අපිට දැන් මේක අපි දිනු කරන්නයි යන්නේ. හොඳට බලන්න දිනු කරන්න යන්නේ. දැන් බලන්න මම මෙතන ඉන්නේ දැන් මේ මෙතන ඉන්නවා. ES උඩ කොතනද? මෙතනට. මොකක්ද තියෙන්නේ? තවත් එක කොන්දේසිය. දැන් මොකද වෙන්නේ නම් අපි තව කොන්දේසියක් දානවා. නම් මෙතන ලියනවා මොකද්ද? if මොකද්ද? n1 විශාලයි n3. හරිද? දැන් then මම මෙතන ඉන්නේ. අර කොන්දේසිය. දැන් ES පැත්තේ මෙතන මොකද්ද? n1 තමයි ලොකුම එක. නේද? දැන් එන්න බලන්න. ඔය print කරන message එක print n1 තමයි ලොකුම එක. ඒ ඉන්නේ කොතනද? මෙතන. හරිනේ? දැන් මේ පැත්ත දෙන්නේ මේ පැත්ත. no පැත්ත. no. ඒ කියන්නේ flow chart එකේ no pseudo code එකේ වචන මොකක්ද? else. එන ලියනවා මොකක්ද? මේ if එකේ මේ if එකේ අපි අතන ඉන්නේ මේ if එකේ else. මොකක්ද එනම් print කරන්න n3 තමයි ලොකුම. ඒක ඉවර වුණානේ. මෙතන මේක ඉවර වුණානේ. මේක ඉවර වුණානේ. දැන් මොකද වෙන්න ඕනේ? මේ if එක ඉවර වෙන්න නේද මොකද? මේක n3 කරන්න. අපි දැන් මේ තියෙන්නේ මෙතන මේ තියෙන්නේ මෙතන දැන් මේක ඉවරයි. දැන් ඉන්නේ කොහෙද? මෙතන නෙමෙයි. මෙයාගේ මේ පැත්ත. මෙයාගේ no පැත්ත. එහෙනම් අරයාගේ මොකද්ද? else පැත්ත. අරයාගේ else පැත්ත. එහෙනම් else පැත්ත කියන්නේ මේක else. දැන් මොකද වෙන්නේ? අය මෙතන ඉන්නේ. මොකක්ද ඉන්නේ? තවත් කොන්දේසිය. තවත් කොන්දේසිය. එහෙනම් අපි කියනවා මොකද්ද? if n2 විශාලයි n3 then මෙතන ඉන්නේ. යසුනොත් මෙයානේ ලොක කවුද? n නැහිනවා print කරන්න කවුද? n2 ලොකු.
else කාගේ elseද මේ ඇතුලේ if එක else මෙතන මේක print කරන්න කවුද entry ලොකු මම print කරලා message එක මේ if එක ඉවරයි එහෙනම් මෙතන මොකද මෙයාගේ if කරා මෙයාගේ if කරා දැන් ඉන්නේ අපි මෙතන නේ මේ if එක ඉවරයි මෙයා ඉවරයි දැන් කොට දෙන්නේ මෙතනට එන්නේ අර යත් ඉවරයි මෙයාත් ඉවරයි මෙයා මෙතන ඉවරයි මෙයා මෙතන ඉවරයි ප්‍රශ්නයක් නෑනේ දැන් මේ if එක අර උඩ if එක මෙයා ඉවරයි එහෙනම් මේ if ඉවරයි එන්නේ යා කරන්නේ මෙයා ඉරි කැපෙනවද ඉරි කැපෙන්නේ නැහැ යා කළා බලන්න ඕනේ ඕගොල්ලෝ යා කරන්නේ අනිවාර්යයෙන් යා කරන්න ඉරි කැපෙනවා නම් වැරදි ඉරි කැපෙන්න බෑ පැහැදිලිද දැන් වැඩේ හරිද හරි බැරි වෙච්ච කට්ටිය ප්‍රශ්න අතරට අඳ ගන්න ඔය තමයි අපි සංඛ්‍යා තුනකින් ලොකු එක වෙන පළවෙනි ක්‍රම මේ ෆ්ලෝ chart එක මේ සිවුරු කෝඩ් එක තමන් අවබෝධ කරගන්න ලියන්න ප්‍රශ්නයක් එළදෙනවා අහන්න try to understand and draw it understand and write it if you have some kind of doubt or some kind of problem simply ask then we can clarify Oh, දැන් අපි මේකේ end එකක් දාන්න start එකේ end එක දාන්න අවසාන නේද? start එකේ end එක දාන්න. අනිවාර්යෙන් අපි start ලියපු නිසා නැත්නම් begin ලියපු නිසා end එකක් ලියන්න ඕනේ. නැත්නම් මේක match වෙන්නේ නැහැනේ. ගැලපෙන්න අපි ඒක අනිවාර්යෙන්ම if එක end if කරනවා වගේ start එකත් end කරන්න ඕනේ. මේ තමයි අපි සංඛ්‍යා තුනකින් ලොකු එක වෙන එක ක්‍රමයක්. පළවෙනි ක්‍රමය. අපිට තව ක්‍රම තියෙනවා. අපි දැන් තව ක්‍රමයක් කියලා දෙන්නයි යන්නේ. අපි තව එකක් කියලා දෙන්නයි යන්නේ. හරි? දැන් අපිට ගොඩක් වෙලාවට ගොඩක් කටේ හිතන එකනේ මම අර ඉස්සලා ලියුවේ. අපිට හිතනවා මෙහෙම ලියන්න පුළුවන් කියලා. මොකක්ද n එක විශාලයි n දෙක විශාලයි n තුන කියලා. මෙහෙම ලියන්න පුළුවන්ද නේද? ඇත්තටම ඔයාලට කරන්න පුළුවන්. හැබැයි ඔයද නෙමෙයි. You can do this one but not this way. Different way we can do. මම කිව්වනේ අපිට කොන්දේසි දෙක එකතු කරන්න පුළුවන්. අවිභාජ කරනවා එක්ක o කියන පදය නැත්නම් n කියන පදය. We can combine two or more conditions using the keywords and maybe o. අපි මේ කතා කරන ලොජික් ගේම්. ඔකට මතකයි. n කියන්නේ මොකද්ද? කොන්දේසි දෙකම හරි ගියොත් තමයි උත්තරේ හරි. o කියන්නේ මොකද්ද? දෙකෙන් එකක් හරි ගියොත් උත්තරේ හරි. ඒ නිසා අපිට දැන් ඕනේ මේ කොන්දේසි එකතු කරගන්න. අපි කරන්නේ මොකද්ද? මේ කොන්දේසි වෙනස් කරනවා. මේක වෙනස් කරනවා. හරි? හරි සරලයි. හරි? ඔලු හොඳට බලන්න මම මේ කැලේ මකනවා. මම ඇයි මේ දෙක අතර දාන්න කිව්වේ මේ හේතුව වලට කියන්නේ. දැන් බලන්න මේක මැකුවාම මේ තනි ඉරක් නේ තියෙන්නේ. මේ තනිද කරන්නේ. තේරෙනවද? මේක මෙන්න අඩපාඩම් ගැටලුවක්. ඔයගොල්ලෝ මේක වෙන ක්‍රමයකට ඇන්දොත් හරි අමාරු මේක කරේ. දැන් මම මේ කොටසේ වෙනස් කරනවා. කොහොමද වෙනස් කරන්නේ?
n එක විශාලයි n දෙක මම දානවා and කියලා and n එක විශාලයි n තුන කියලා. I am change the condition. Just say is n1 greater than to n2 and n1 greater than n3. දෙකම හරි ගියොත් මේ දෙකම හරි ගියොත් ලොකු එක මොකක්ද? ලොකු එක n1ද n2ද n3ද? n1 විශාලයි n2 and n1 විශාලයි n3. ඔක හරි ගියොත් ලොකු එක මොකක්ද? ලොකු එක n. එහෙනම් මට දැන් මෙන්න කෙලින්ම කියත හැකි නේද? මට දැන් කෙලින්ම කියත හැකි නේද? print කරන්න n1 තමයි ලොකුම එක කියන්නේ. උලන්න මට කියන්න. මම දැන් අර පැත්ත සත්‍යොත් කියනවා n1 විශාලයි n2 and n1 විශාලයි n3 නම් ලොකුම එක මොකක්ද? n1. If n1 is greater than to n2 and n1 is greater than n3, the largest number will be n1. මට ඕම කියත හැකියි? yes කියනවා. no ලොකු එක වෙන්න පුළුවන් n2ද n3ද? අපි දන්නේ නැහැ නේ. no වුණොත් අපි බලන්න ඕනේ ලොකු එක n2ද n3ද කියලා. මොකද සමහරට n2 ලොකු වෙන්න පුළුවන් නැත්නම් n3 ලොකු වෙන්න පුළුවන්. මේ කොන්දේස අසත්‍ය වුණා කියලා කියන්නේ n1 නෙමෙයි ලොකුම එක. නැත්නම් ලොකුම එක මොකද්ද? අපි දන්නේ නැහැ. ඇයි? ඒක n2 වෙන්නත් පුළුවන්. ඒක n3 වෙන්නත් පුළුවන්. එහෙනම් දැන් මොකද කරන්න ඕනේ? අය මෙතන චෙක් කරනවා. දැන් මේ 2 සහ 3න් මොකද්ද ලොකුම එක? නම් බලනවා is n2 greater than to n3. දැන් ලොකුම එක නා n2ද n3ද? ඔන්න අර ටික අර වගේමනේ. තිබිච්ච එකමනේ. වෙනසක් කරන්න ඕනේ. වෙනසක් කරන්න ඕනේ. පැහැදිලිද? දැන් මට පුළුවන් නේද මේ සිවුරු කොට එක වෙනස් කරන්න? මොකද වෙන්නේ එහෙනම්? මේ කැලල අයින් වෙනවා. මේ කැලල අයින් වෙනවා. දැන් බලන්න. මම කිව්ව මට ලේසි මකමක දාන්න පුළුවන්. අපි ලස්සන ඇදගත්තොත් ඩයග්‍රෑම් එක හරිම ලේසි. කොන්දේසිය වෙනස් කරනවා. මොකද කොන්දේසිය? n1 greater than n2 and n1 greater than n3 then හරි නේද? අර වාක්‍යය මොකද්ද? print කරන්න ලොකු වෙකේනා කවුද? n1 තමයි ලොකු වෙකේනා. ඔච්චරයි වෙන මොකුත් නැහැ. බලන්න. මේ කැලේ එහෙම දිනවනේ. පේරිස් පැත්තනේ. මම මොකද සකරේ නෑ. මාර්ක ලයින් කරලා කොන්දේසිය වෙනස් කරනවා. පේනව නේද? මේ වැඩේ කොච්චර ලේසිද කියලා. මම ගල බිල්ඩිමක් වගේනේ. දැන් බිල්ඩිමක් හදලා තිබ්බම ජනේලයක් වැරක් වෙනක තියලා. මොකද කරන්නේ? ගලබංගේ වැඩ කයි කරනවා. ජනේලයක් වැඩි. ගල මෙතන බෙදලා දානවා. ජනේලයක් නෑ. කැඩුවා පිටේ දැම්ම ජනේලයක්. හැබැයි අපි හරියට හැදුවේ නැත්තම් ඔය වෙනස කරන්න පුළුවන්ද? කරන්න බෑ. අපි මේක ලස්සනම හදලා තිබ්බනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ තැන් කැපුවා අයින් කරා. ඒ තැන් කැපුවා අලුත් කැලක් දැම්මා. නැත්නම් මකලා දැම්මා. පේනවනේ මම කරේ ඒකනේ. ඕන ඩයග්‍රෑම් එක බැලන්ස් එකට ඇන්දොත් කිසි ප්‍රශ්නයක් නැවන්ට ඕන දෙයක් දාන්න පුළුවන් ගලවන්න. මකන්න පුළුවන් අලුත් එක ඔබන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කරන්න අපි ඩයග්‍රෑම් එක හරි ක්‍රමයට අඳින්න. නැත්තම් ඒවා කපන්නත් බෑ අලුතෙන් ඔබන්නත් බෑ. පැහැදිලිද? එහෙනම් මේ තමයි දෙවෙනි ක්‍රමය. අපි කරේ මොකද්ද? ඇන්ඩ් එක පාවිච්චිලා වැඩේ කරා. තේරුණාද? රයිට්. ඕන කට්ටියට පුළුවන් ලියා ගන්න. Tamanට උනට අගලා ලියා ගන්න. අවශ්‍ය කට්ටිය, අඩුපාඩු තියෙන කට්ටිය
හොඳයි ඒකේ ප්‍රශ්න ගැටලු මොකක්ද තියෙනවද? අපි මේක කතා කරමු ඇක්ටිවිටි එක 10ට යම්. අපි ඇක්ටිවිටි 10ට යම්. So we move to the activity number 10. What is asking there? Input two numbers and check whether they are equal. If they are equal, say they are equal. Otherwise, print the larger of them. 10 ක්‍රියා කරන කියන්නේ මොකද්ද? සංඛ්‍යා දෙක ඇතුළත් කරන්න සංඛ්‍යා දෙක සමාන නම් සමානයි කියලා කියන්නේ සමාන නැත්නම් ලොකු එක හොයලා කියන්නේ. නේද? අපිට මේ අපි අඳපු මේකම දියුණු කරන්න යන්නේ අපි. අපි ඒකම දියුණු කරන්න යන්නේ. මොන බලන්නකෝ මහ ලොකු දෙයක් නැහැ. දියුණු කරන්න යන්නේ. හරිද? මොන මම දැන් මේක දියුණු කරනවා. මම දැන් මේකම අඳිනවා. හරිද? ලොකු දෙයක් කරනකොට මම මේකම ටිකක් මොඩිෆයි කරලා අඳිනවා. මම කියවනේ මම හරියට ඇඳගත්තොත් මේක හරි ලේසි කරන්න. එහෙනම් මම දැන් මේක අනවශ්‍ය කැලේ ටික මකනවා. බගලා මම දෙක ලොක් කරන්න යන්නේ. මම ක්‍රියාකාරකම 11 දෙන්නේ ඕකම තුනෙන් ලොකු එක හොයන්න කියලා. සමාන නම් සමාන කියන්න කියනවා. නැත්නම් ලොකු එක හොයන්න කියනවා. ඉතින් මම ඒක ඔයගලන්ට දෙනවා කරන්න. මොකද අපිට ඇක්ටිවිටි 10 කරගන්න පුළුවන් නම් 11 ප්‍රශ්නයක් නැහැ. 11 ඊට කිට්ටුවෙම යන්නේ. නිසා අපිට 11 කරගන්න පුළුවන්කම තියෙනවා. 10 අහන්නේ මොකද්ද? Input two numbers and if they are equal, say they are equal. Otherwise, find the larger of them. සංඛ්‍යා දෙක ඇතුළත් කරලා බලන්න දෙක සමානද? සමාන නම් සමානයි කියන්නේ නැත්නම් ලොකු එක කියන්නේ. එහෙනම් මම දැන් උන මේ ටික මෙහෙම තිබ්බා. හරිද? මම කණි මේක බිල්ඩිමක් වගේ කියලා. බිල්ඩිම නැගන්න එක යනවනේ. මම ස්ටාර්ට් කරා මෙතනින්. මම ඉන්පුට් කරන සංඛ්‍යා දෙක ඉන්පුට් n1, n2 මම ඉන්පුට් කරන සංඛ්‍යා දෙක මම මෙතන බලන්න මොකද්ද? සංඛ්‍යා දෙක සමානද කියලා. නේද? එහෙනම් මම මොකද කරන්නේ? මම චෙක් කරනවා මෙතන is n1 equal n2. මම අහනවා n1 n2ට සමානද? මොකද වෙන්න පුළුවන්? yes එකයි අපි ගමු මේ පැත්ත yes. ඔව් සමානයි. එහෙනම් මොකද කියන්න ඕනේ? කියන්න ඕනේ සංඛ්‍යා දෙක සමානයි. අපි මැසේජ් එකක් දානවා. දැන් ළමයින්ට ඇත්තටම පස්සේ මැසේජ් එක දාන එකනේ. නේද? ඉතින් ඔබ සරල කාරණයක්. ඇත්තට අමාරු වැටෙන්න ඕන එකක් නෙමෙයි. මෙතන print කරන මැසේජ් එක ඇතුලේ දාන්න මට කියතයි මෙතන two numbers are equal. එහෙම කොහොමද නැති? two numbers are equal. එහෙම කොහොමද නැති? නැත්නම් අපි ලියනවා n1 සමාන n2 කියලා. එහෙම ලියන්න ඕනේ. එහෙම ලියනවා කියලා මේක මේ විදිහට. n1 කමාවක් දාලා equal කමාවක් දාලා n2. ඔය මෙහෙම ලියන්න එපා. ඒක වැරදි. n1 සමාන n2 මෙහෙම ලියන්න බෑ. මොකද මේක අගයක් මේක අර සලකුණු. මොකද මේක variable name එකක් මේක අගයක් ගන්න වෙනවා. මේක variable එකක් මේක අගයක් ගන්න වෙනවා. මේ equal sign එක symbol එක මෙහෙම ලියන්න බෑ. දැන් බලන්න n1 කම මේක අගයක් ගන්න අගය දානවා උඩුකම ඇතුලේ සමාන කම වෙන් කරා n. If you are writing you must write n1 comma within double quotation equal comma n2. Or else you simply write within double quotation both numbers are equal. සංඛ්‍යා දෙක සමාන වේ. ප්‍රශ්නයක් නැහැ. අපිට සංඛ්‍යා දෙක print කරන්න ඕන නම් මගේ සංඛ්‍යා දෙක ඉතින් මෙහෙම කියනවා. සම් මෙතන මොකක් හරි මැසේජ් එකක් දාන්න. ඒවා ලොකුරම බලන්නේ ලොකුර බලන්නේ නිසා බයිට් දෙයක්. හරිද? පැහැදිලිද දැන් කතාව? වැඩි තේරුණානේ. දැන් ගියා නෝ කරා. නෝ කියන්නේ මොකද්ද? සංඛ්‍යා දෙක සමාන නැහැ. එහෙනම් මොකද කරන්න ඕනේ? හොයන්න ඕනේ ලොකු එක මොකද්ද? ඉතින් ලොකු එකට ගන්නවනේ. ලොකු එකට ගන්නවනේ. මොන ලොකු එක හොයන්නද? මොකද කරන්නේ? මේ පැත්තට මේ ගණිත කරා. නේද? දැන් ඔයගොල්ලෝ කහට දාලා කිරිත හදන්න ගන්නවා නම් කොහොමද හිතන්න කරන්නේ? ආයෙ ගන්න ඕනේ. කහට දාලා කිරිත හදන්න ගන්න කෙනාට කොහොමද හිතන්න මහලුක අමාරුවක් තියෙනවා. නැත්නම් ආයෙ යන පුදුරි ක්ලාස් එකට ගිහිල්ලා ඉගෙන ගන්නවා
how to make tea with coffee. කොහොමද වෙනව දාන්න. එහෙම ඕනේ කරගන්න. එහෙම කරගන්න ඕනේ නේද? ඒක නිසා ඔක දැන් සරල කරනවා. දැන් බලන්න මේක ඇල වැහිලා තියෙන්නේ. මේ පැත්තේ මේ විදිහට එළියට එනවා. මේක විදිහින් කඩේ කොලාම කරනවා. දැන් මොකද වෙන්නේ? මේක විදිහින් එන්න. හැමසම වැහෙන්නේ කොන්දේසි වෙනවා. මොකද ඉස්සෙල්ලා මේක වහන්න. ඇයි දන්නවද? හදිසියවත් මේක සම්පූර්ණයෙන් වැහුවොත් මේක මෙතන මෙතන. පේනවනේ? මම මේක මගල අයින් කරොත් මේක මෙතන. ඉර දෙයක් වෙන්න බෑ. මේ දෙකෙන් අදින්න බෑ අපිට. තුනක් කනෙක්ට් වෙන්නේ නැහැ ඉක්වල කවදාවත්. දෙකයි කනෙක්ට්. හැමසම දෙක. දැන් මම මේක වහපු ගමන් නේද? මේක මෙතන. මේ කැලේ යනවා. පැහැදිලිද ඔබ? ඒකයි මම ඔයාලට කියන්නේ. මේක වැහුණා කියන්නේ මේක ඔක්කොම වැහෙනවනේ. මේක මෙතන. නේද? හරිද? ඒ නිසා දෙකවල වැහෙන්නේ නැහැ. ඒක දෙක වහන්න යටින් වහගෙන යනවා. යටින් වහගෙන ගියාම උඩට යද්දි ඔක්කොම ටික ඉබේ වැහෙනවා. ඕක ප්‍රශ්නාංක 9 දී තා වැදගත්. That is very important activity number 9. 9 එකට ටික සංකීර්ණවගේ පේනවනේ. සංකීර්ණ නැහැ. අපි හැදුවාම හදා ගන්න පුළුවන්. මේක පැහැදිලිද? දැන් පුළුවන් නේද අපිට මේකට සිවුඩෝ කෝඩ් එක ලියන්න? පුළුවන් ලියන්න. මම ලියන්නේ සිවුඩෝ කෝඩ් එක. ඕගොල්ලෝ ටග් කරලා ලියන්න. ෆ්ලෝ chart එක ඕගොල්ලෝ කොහේ වැරද්දක් තියෙනවා නම් ඒ වැරද්ද හදා ගන්න. මේක බලාගෙන දැන් සිවුඩෝ කෝඩ් එක ලියන්න. කාට හරි තේරුන්නේ නැත්නම් අහන්න මම ආයෙත් කියා දෙන්නම්. ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්න අහන්න අපිට මේක තවදුරටත් පැහැදිලි කරගන්න පුළුවන් මොන හරි තැනක ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම්. මේකට අදාළව සිවුඩෝ කෝඩ් එක ලියන්න try කරන්න. අය මේක සාකච්ඡා කරා මම ආයෙත් සාකච්ඡා කරලා Tamanට යම් කිසි ආකාරයකින් ගැටලුවක් තියෙනවා නම් කියලා විසඳ ගන්න. I think now this okay. You understood the concept now. We can write the pseudocode for this. Now what we are going to do is we are going to improve this one for activity number 11. නේද? 11 එක මොකද කියන්නේ? සංඛ්‍යා තුනක් ඇතුළත් කරලා මේ සංඛ්‍යා තුන සමාන නම් සමානයි කියලා කියන්න. නැත්නම් සංඛ්‍යා තුනෙන් ලොකුම ගොඩ print කරන්න. What the activity 11 says, input three numbers and whether find whether they are equal. All the three numbers are equal. Say that all the three numbers are equal. If they are not equal, then find the largest of them. Input three numbers. If the three numbers are same, if the three numbers are equal, then you have to say these three numbers are same. Otherwise, you find the largest of them. Then පුළුවන් නේද ඔයගොල්ලන්ට මේ flow chart එක දිනු කරන්න ඔය කියන activity එක 11ට. පුළුවන් දිනු කරන්න. right එහෙනම් ටක් දාලා අන්න කොහොමද දිනු කරලා. Now try to improve
this flow chart to meet the activity number 11. What it says, input 3 numbers, and if these 3 numbers are equal, you say these are equal, otherwise print the largest of them. මම පුංචි වෙලාවක් දෙන්නම් බලන්න මේ flow chart එක දිනු කරන්න ඔය කියන කතාව. සංඛ්‍යා තුනක් ඇතුළත් කරලා සංඛ්‍යා තුන සමාන නම් සමානයි කියලා කියන්නේ නැත්නම් ලොකුම එක හොයලා ඒක print කරන්න. හැමෝටම දැන් අපි දැන් බලමු මේක කොහොමද කරන්න කියලා. ඇක්ටිවිටි එක 11 අපෙන් අහන්නේ මොකද්ද? සංඛ්‍යා තුනක් ඉන්පුට් කරලා ඒ සංඛ්‍යා තුන සමාන නම් සමානයි කියලා කියන්න නැත්නම් ලොකුම එක කියන්න. දැන් මෙතනදී අපිට මුලින්ම හරිම ලේසි කතාවක් තියෙන්නේ. අපි දැන් ඉස්සල්ලා සංඛ්‍යා දෙකේ කතාවට මොකද කරේ? සංඛ්‍යා දෙක සමාන නම් සංඛ්‍යා දෙක සමානයි. එහෙම නැත්නම් අපර මුලින් හදපු සංඛ්‍යා දෙකේ කෑල්ල මෙතන කරලා ලැබුවා. එහෙනම් ඔයාලට තේරෙනවා මෙතන ඔබන්න ඕනේ මොකද්ද? අර සංඛ්‍යා තුනේ කෑල්ල. අපි සංඛ්‍යා වල දෙකක් පාවිච්චි කරන්නේ. එකක් n දෙක ඇතුව එකක් n දෙක නැතුව. ඕල මොකද කරන්නේ? ඒ කැමති කෑල්ල මෙතන ඔබන්න. සංඛ්‍යා තුනකින් ලොකු එක දෙකක් පාවිච්චි කරන්නේ. එකක් n දෙක ඇතුව එකක් n දෙක නැතුව. ඕගොල්ලෝ මෙතන දෙක දාගන්න. If you look at the previous programs, you can find that we draw two flow charts where we can find the larger. One is with the AND operator, one is without the AND operator. What you do simply, you just take that part and put it here. What's the other thing? So, mahalo amaru deyak naha. අපි දෙකේ දෙකමනේ. දෙක සමාන නම් සමානයි කිව්වා. නැත්නම් අර දෙකේ කරගෙන දාන්න. අපි දෙකට එකම ක්‍රමයක් අපිට තිබුණේ. අපි එකම කරලා දැන්. හරිද? ඉතින් මට දැන් මෙතන ඕනේ සංඛ්‍යා තුන සමාන බලන්න. සංඛ්‍යා සමාන. කොහොමද සංඛ්‍යා තුන සමාන බලන්නේ? දැන් ඉන්පුට් තුනක් තියෙනවා නේද? ඒක අපි දැන් බලන්න වෙනවා. අර n එකම ලියනවා. I බලනවා is n1 සමානයි n2 and n1 සමානයි n3. අපි ලියනවා is n1 සමාන n2 and n1 සමාන n3 කියලා. නැත්නම් මෙතන n2 සමාන n3 ලියුවොත් තමයි. එහෙම ලියුවොත් තමයි. ඒ මේක බලනවානේ. මේ වඩා හොඳ එකකට ගන්න. වඩා හොඳ n එක සමාන n දෙකට සහ n එක සමාන n තුනට මෙතන ලියනවා print කරනවා මොකද්ද? all the three numbers are equal. මෙතන මැසේජ් දානවා all කිසි ප්‍රශ්නයක්. මෙතන මැසේජ් එක ටිකක් තේරෙන ගන්න එකයි. නැත්තම් three numbers are equal. all ඕනෙත් නැහැ. three numbers are equal. මෙතන දාගන්නවා අර සංඛ්‍යා තුනෙන් ලොකු එක හොයන්න අපි ලියපු කෑල්ල. අපි තමයි දෙකක් ලියවන්නේ. තමන් කැමති එකක් දාගන්න. ඒ කෑල්ල ගෙඩි පිටින් අරගෙන මෙතන දාන්න. මොකද ප්‍රෝග්‍රෑමින් කියන්නේ කෑලි කෑලි එකතු කරන එක. තමන්ට එක කෑල්ලක් තේරුණා නම් ඒ කෑල්ල කිසිම ප්‍රශ්නයක් ගැන හිතන්න ඕන. මම දැන් නිකන් විතර ඔබන්ට හැදුවොත් මම ඇන්ඩ් එකම දාන්නම්කො මෙතන. මම ඇන්ඩ් එකම දාන්නම්කො මෙතන. ඇන්ඩ් එකම දැන් මෙතන ලියනවා ඇන්ඩ් එකම ලියනවා මොකද්ද? is n1 විශාලයි n2 and n1 විශාලයි n3. ඇන්ඩ් එකේ ලියුවා. එහෙම මොකද මෙතන මොකද කරන්නේ? print කරන්න n1 තමයි ලොකුම එක. මම දැන් මේ මැසේජ් අඩුවෙන් ලියන්නේ ඔයගොල්ලන්ට ලියා ගන්න මැසේජ් එක. කල්පනා කරලා ලියන්න. මම මේක මගල දාන්න තව ටිකකින්. ඒ නිසා ඕගොල්ලෝ මේ මැසේජ් අර වගේ ලස්සනට අඳිනලා මම මේ කැතට අඳින්නේ ඔයාලම කොපි කරන්න මේ අඳින්නේ හරි මේක අඳින්නේ මේක බලාගෙන තේරුම් අරන් ලියන්න නැත්තම් මට පුළුවන් ඔක තව පිටුවක් දෙකක් print කරලා දෙන්න ඕකත් නේද
මහ ලොකු ප්‍රශ්නයක් නෑ නේ මට තව කොළ දෙකක් විතර පිට ගන්න තියෙන්නේ. ටියුටර් කොළ දෙකක් දාන්න ඇතිනේ මෙච්ච ඩයග්‍රෑම් ටික දාන්න. ඒතර ඔයගොල්ලෝ ඉගෙන ගන්න නෑනේ. ඉගෙන ගන්න. නේද? ඒක නිසා ඔයගොල්ලෝ ඉගෙන ගන්න නම් මේක තමන් තනියම අතින් ඇඳලා පුරුදු. අර ඔයගොල්ලෝ පරණ කතාවක් වහන්සලානේ. අර කම්මැලි පුල්තු දෙනෙක් තාත්තා කෙනෙක් කියන්නේ. තාත්තා කුඹුරු වගාගෙන තමයි ජීවත් වෙන්නේ. ළමයි තුන්දෙනා හරිම කම්මැලි. නිකන් කකා බිබි ජීවත් වෙනවා. තාත්තා වයසට ගිහින් මැරෙන්න ආසන්න. දැන් ළමයින්ට රස්සාවක් නැහැ කරන්න. ළමයි අතරමං වෙනවා. තාත්තා කිව්වා ළමයින්ට පුතේ මගේ වස්තුව තියෙනවා. මගේ වස්තුව හංගලා තියෙන්නේ අන්න අර කුඹුර ඇතුලේ කුඹුර යට. උඹලා මේක හාරලා හොයාගන්න කියලා. මම කතාවේ සාරාංශය කිව්වේ. මොකද උනේ? ළමයින්ට සිද්ධුණා කුඹුර කොටලා හොයන්න මොකද? තාත්තගේ වස්තුව හම්බුණාද? වස්තුව හම්බුන්නේ නැහැ. නමුත් හම්බුනමද නේද? කුඹුර කොටන ක්‍රමය සහ වී හම්බුනා. අන්න. එතන මේකත් ඒ වගේ තමයි. ඔයාලට ගානේ උත්තරේ හම්බ වෙන්නේ නැහැ. ක්‍රමවේදය හම්බ වෙනවා. ඒක ඉගෙන ගත්තාම ඔයගලන්ට ඕන ගණන් හදාගන්න පුළුවන්. හැබැයි කම්මැලිකමට අදින්න නැතුව හිටියොත් මොකද වෙන්නේ? ඇඳුම් ඇඳේ නෑ වගේ තමයි හෙල් වෙන්නේ තමයි යන්නේ. හරිද? හදාගන්න දෙන්නේ කවදාවත්. හරි? ඒක නිසා තමන් මේක ලස්සන නිසා වන්න කිව්වම ඇඳගත්ත මේ පැත්තේ එනම් මෙතන මොකද කරන්නේ? මේ පැත්ත මොකද්ද? ඔයගොල්ලෝ දන්නවද? n2යි n3යි ඉයස් උනොත් n2 ලොකුයි no උනොත් n3 ලොකුයි. මේ කැලේ ගාව ඉස්සෙල්ලා මේ කැලේ පස්සේ. ඔන්න බලන්න බැහැ විදියට. මම දරබඩ ගන්නවා. පේනවනේ? මේ කැලේ ගහනවා මේ කැලේ ගන්නවා. හරිද? දැන් මේ කැලේ ගන්නවා. හරිනේ? හැමතිස්සෙම වහගෙන මේ කැලේ ඉස්සලා දෙන්න. පේනවද? ඇතුලේ කැලේ. මේක ඊට පස්සේ ඇතුලේ තියෙනවා. ඊට පස්සේ මේක තියෙනවා. ඇතුලේම වහගෙන යනවා. හරිද? ඔයාලා මෙතන මෙහෙම තිබ්බනම් කිසි ප්‍රශ්නයක් නැහැ. මෙතන මොකද වෙන්නේ? මෙතන නැත්තම් ඔයා කැලේ යන්නේ. නේද? මෙතන මොකද වෙන්නේ? මෙතන තමයි කොන්දේසියා මෙහෙම දෙපැත්ත. මෙන්න කඩෙක් වුණා. ඔන්න ගියා. පේනවනේ? ලොකු වැඩක් වුණානේ. පේනවනේ? මේ වගේම මෙතන මොකද n1යි n3. පේනවනේ? මේකනේ. දැන් ඔයගොල්ලෝ මේක අන්නනේ ඉස්සල්ලා. මම දැන් නිසා මේකේ වන්දුවක් නැහැ මට වැඩක් නැහැ මේක දැන්. දැන් මේක අපේ ළඟ තියෙනවද? අපේ ළඟ මේක තියෙනවා. පේනවනේ නේද? අර කැලගත්ත එපුවා. අපිට එක කැලලක් තියෙනවා නම් ඉතු කැලේ ඔක්කොම දාන්න. මම ඉස්සලා කිව්වේ ඒකයි. කහට දාලා කිරිදි හදන කෙනාට කොපිද කිරිදි හදන කෙනාට ගොඩනගන දෙයක් නැහැ. ඒක ඉබේ පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඔගොල්ලෝ සරලව කියන්නේ අමුම මැට්ටෙක් වෙන්න ඕනේ. එහෙම කට්ටිය ලෝකේ ජීවත් වෙන්නේ නැහැ. එහෙම කට්ටිය ඉබේ මැරලා යන්න මැටි වුණා. අපි හැමෝටම මොලේ දිලා තියෙනවා. ඒක පාවිච්චි කරන්න. ඒක පාවිච්චි නැත්නම් ඒක දිර්ලා යනවා. ඒකනේ දිරාව. ඒ නිසා අපි ඒක පාවිච්චි කරනවා. පැහැදිලිනේ? right. අපි දැන් යනවා ක්‍රියාකාරකම 9. අඩුපාඩු පුරව ගන්න 11 සම්පූර්ණ කරගන්න. අපි 9ට යනවා දැන් අපි 9 කරලා තියෙන්නේ කමක් නැහැ. ටග්ගල try කරන්නකෝ 9 කරන්න. 9 ටික සංගණක පේනවා. මොකද්ද මේ කතාව අහන්නේ 9? ළමයේගේ ලකුණු ගාන ඇතුළත් කරාම ඒ ලකුණු ගානට අදාළ ශ්‍රේණිය ලබා දෙනවා. නේද? ඒකෙත් අර වර අර ඉස්තික වැහෙන්න පුරුදු වෙන්න. ඉස්තික වැහෙන්න. වැදගත් වෙන්නේ ඒකයි. හරි? අපි චූටි වෙලාවක් දෙන්නම් try කරලා බලන්න. නේද? අපි ලකුණු සීමා දීලා තියෙනවා. and එක දාලා හදන්න පුළුවන්. and එක දාන්න නැතුව හදන්න try කරන්න. You can do that program using AND operator, but I think that you make it without AND. You can make without AND. හිතන්න එක්ක ලකුණු වැඩි පැත්තෙන් නැත්නම් අඩු පැත්තෙන්. වැඩි පැත්ත කියන්නේ මොකද්ද? ලකුණු 75ක් හෝ වැඩියෙන් ගත්තොත් ඒ පාස් එකක් දෙනවා කියන පැත්තේ යන්නේ. නැත්නම් 35ට අඩුවෙන් ගත්තොත් F එකක් දෙනවා කියලා යන්නේ. වඩා ලෙසි වැඩි පැත්තෙන් යන්නේ. එක පැත්තේ කොන්ද වැඩේ කරන්න පුළුවන්. අර ලකුණු සීමාව දුන්නට දෙපැත්ත ගැනම හිතන්න ඕනේ නැහැ. ඒකම සරල දෙයක්.
අය මේකදී assume කරනවා අපි උපකල්පනය කරනවා කවුරුවත් ලකුණු බිඳුවට අඩුවෙන් දාන්නෙකුත් නැහැ 100ට වැඩියෙන් දාන්නෙත් නැහැ. ඒක උපකල්පනය කරනවා. අපිට ඕන නම් ওই සංඛ්‍යා දෙක සමානයි බැලුවා වගේ මුලින්ම බලන්න හැකි ලකුණු ගාන බිඳුවට අඩුද 100ට අඩුද එහෙනම් කියන්න මෝඩයා මෙහෙම කරන්න එපා මෙහෙම ලකුණු දාන්න බැහැ මෙසේජ් දාන්න පුළුවන්. තේරුණාද? අපි දැන්ට හිතනවා ලකුණු දාන කෙනා අපි වගේම නුවණක්කාරයෙක් නිසා ලකුණු දාන්නේ බිඳුවට වැඩි නිසා 100ට අඩුයි. පැහැදිලි නේද? අපි එහෙනම් පුළුවන් දැන් අපිට ක්‍රියාකාරකම 9 උත්තර ලියන්න. I'll give you a few minutes. You can write the answer for activity number 9. Okay, we'll go for activity number 9. What the 9 says, they are saying you have to input the student marks and give the grade for the marks. So mark ranges दिला दिया. ඒක සාමාන්‍ය ප්‍රශ්නේ ranges දෙන්නේ ප්‍රශ්නේ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? 75 100යි අතරේ නම් A එකක් දෙන්න නේද? 64යි 65යි නේ. 65යි 74 නම් B කොහොම කියනවා? So they are normally given the mark range. 75 100 අතර නම් A 65 74 නම් B කොහොමද දෙනවා? දැන් මේකේ අපිට range එකක් දෙන්නනේ. ඇත්තටම අපිට range එකක් ගන්න පුළුවන් end එක දාන්න. හැබැයි වෙන්නේ මොකද්ද? end එක දාපුවම program එක ටිකක් slow. ඒ නිසා අපිට මේක end එක ගැන හිතන්නේ නැතුව සරලව ගත්ත හැකියි. සරල කතාව මොකද්ද? 75ක් හෝ ඊට වඩා වැඩි නම් පාස් එක A. 65ක් හෝ ඊට වැඩි නම් පාස් එක B. නේද? අපි ඔහොම ගත්තාම ඇති. ඒ නිසා මම පටන් ගන්නවා flow chart එක අඳින්න. start කිව්වා. මම කරා input කරන්න. එයා කියන කරුණු දෙකක් subject name එකයි mark එකයි. ඒ නිසා මම දානවා s name කියලා subject name mark. ඒ දෙකම input කරනවා. දැන් හරිනේ. දැන් මම බලනවා පළවෙනි ලකුණු ගන්න. මම බලනවා මේ ළමයාට A පාස් එකක් ලැබෙනවද? ලැබෙන්න මොකද වෙන්න ඕනේ? ලකුණු ගන්න 75ක් හෝ ඊට වඩා ලකුණු ගන්න මාක් ගන්න. මම කොන්දේසි දානවා. මොකද්ද කොන්දේසි? මහ ලොකු දෙයක් නෑනේ. is mark greater than or equal 75. ලකුණු ගන්න 75 වෙන්න බෑ මොකද වෙන්නේ? අපි කියන මොකක්ද එනවා? yes නම් print කරන්න subject name, your grade is A. නේද? නම print කරනවා grade A. හරිද? ඉතින් තාම වහන්න බෑ. තාම අපි ඉවර නැහැ ලොජික් එක. මේ පැත්තට. no. ඉතින් ලකුණු ගන්න 75ට වැඩි නෑ. ඒකක් ලැබෙන්නේ නෑ. එහෙනම් මොකද වෙන්න පුළුවන්? 75ට අඩුයි. නමුත් 65ට වැඩි. 75ට අඩුයි 65ට වැඩි. නේද? මේ පැත්තට එන්නේ 75ට අඩු වුණා. අයි බලනවා මෙයාගේ ලකුණු ගන්න is mark විශාල සමානද 65ට. 65ට වැඩිද? 75ට 65ට වැඩි. එහෙනම් මෙතන ඉන්නේ අපිට. එහෙනම් මොකද්ද මෙයාගේ grade එක? grade එක මොකද්ද? grade එක B. හරිනේ? print කරන්න grade එක B. පැහැදිලිනේ? no no. no no. ඒ කියන්නේ මොකද්ද? ලකුණු ගාන 65ට අඩු. 65ට අඩු. බලන්න කීයට වැඩිද? 50ට වැඩිද? හොඳට ඉලක්ක නෝට් එකේ මාක් ගාන වැඩිව සමානද 50ට. 50ට වැඩි නම් yes නම් මොකද grade එක? grade එක C. grade එක C. 50ට වැඩි වැඩි ලකුණු ගන්න 50ට අතර. දක්ෂම ළමයි 50ට අතර. නේද? දැන් මොකද වෙන්නේ? එහෙනම් බලන්න ලකුණු ගන්න කීයට වැඩිද? ලකුණු ගන්න වැඩිව සමානද කීයද? 35ට. 35ට වැඩි. 35ට වැඩි. දැන් මොකද පාස් එක? පාස් එක S. 35ට අඩුයි. අති දක්ෂයි. 35ට අඩුයි. මොකද වෙන්නේ? 35ට අඩුයි. එහෙනම් මොකද grade එක? grade එක හොඳම grade එක slide කරනවා. F fail. හරිද? දැන් වහනවා.
මතක තියාගන්න හැමසෙම වහන්නේ කොහෙන්ද? යට. ඒක හරියට ඇඳුම් අඳිනවා. ඇඳුම් අඳින පටන් ගන්නේ මොනවා වෙන්න? උඩ ඇඳුම්. නෑ එහෙනම් ඉස්සල්ලා සපත් දෙක දාලා පස්සේ මේස් දෙක දාලා පස්සේ යට කලසම ඇඳලා ඊට උඩ කලසම. එහෙම නෙමෙයි. නෑ එහෙම අඳින්නේ. අර ළමයෙක් කියනවා තාත්තේ බැට්මෑන් බලන්නකෝ බැට්මෑන් යට කලසම ඇඳන් ඉන්නේ උඩට. ලැජ්ජයි නේද? දැන් වහන්න. හරිද? යටින් වහන්න මේක. හරිනේ? දැන් වහන්න මෙයාව. අතාරින්න එපා. දැන් වහන්න මෙයාව. දැන් වහන්න මෙයාව. හරි නේද? දැන් එන්න කරා. කවුරුද අතෑරුණාද? අතෑරුන්නේ නෑනේ. ළමයින්ට අදිද්දී හදිසියට අතෑරෙනවා. කකුල් දෙක කලසමට දාගන්න. එක කකුල් දෙකම දාගන්න එක අර එක කෑල්ල. හදිසියට එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවනේ. මේ හදිසිය ඒ නිසා හදිසි වෙන්න එපා. හදිසි වුණොත් කොරාකට අදා ගන්න බෑ කියන නිසා තමන් හිමින් අනින්න. දැන් මම මේක හදන්නේ මට මේක හදලා පුරවන්නේ. මම රටවල කරන්නේ මේකයි. ඊළඟ මම මේක හදලා ඔයාලට බලන්න දෙන්නත් නෙමෙයි. කොපි කරන්නත් නෙමෙයි. හරිද? මම මේ හයියෙන් කියන්නේ මම මේ හයියෙන් අඳින්නේ ඕගන්ට මේක බලන් ඇඳ ගන්නවත් අහගෙන ඇඳ ගන්නවත් නෙමෙයි. අවබෝධ කරන් තේරුම් අරන් නැද්ද? පැහැදිලිද කතාව? පුළුවන් ද වැඩේ? දැන් මේක ලියනවා සිරු කෝඩ්. සිරු කෝඩ්. බලන්න මේ ඉෆ් එක වැහුණා, මේ ඉෆ් එක වැහුණා, මේ ඉෆ් එක වැහුණා ඉවරයි. පේනවනේ? අපිට දැන් මේක ටක් ගාලා ෆ්ලෝ chart එක බලාගෙන බලන්න කොන්දේසි 1 2 3 4. වැහෙන්න ඕනේ 1 2 3 4. පේනවනේ? 4ක් කරනවා 4ක් වෙනවා. එකක් හරි වැහුනේ නැත්තම් නේද? එක මේස් එකක් දාලා අනිත් මේස් එක දාන්න නැතුව සපත්තුව දැම්මා වගේ තමයි. අවුලනේ. ඒක නිසා පරිස්සම්. ඔයගොල්ලෝ අඳින්න ඕනේ මම මකනවා දැන් බලාගත්තනේ understand and draw not copy do not copy try to get the things කොන්දේසිය මෙහෙම ලියන්නේ වම් පැත්තේ variable එකේ නම දකුණු පැත්තේ අදාළ අගය මැදෙන් දා ගන්නවා අවශ්‍ය ක්‍රියාකාරකම් මම දැන් ලියන්නේ සිවුර කෝඩ් එක I am going to write the pseudocode for this. Parima saralai. Start kara. Input kara. Dekai monada. Subject name mekai mark. Palle kondesiya. If mark gana විශාලයි සමානයි 75 නම් then එහෙමනම් ලියනවා මොකද්ද? print කරනවා y grade එක subject එක මේකයි grade එක ඒක. හරිනේ? දැන් බලන්න ඊළඟ නේ එහෙම නෙමෙයි නේද? මොකද්ද? else එක එහෙම නෙමෙයි නම් යන්න මොකේද? ඊළඟ කොන්දේසියට if මාර්ක් ගාන විශාලයි සමාන නම් 65ට දෙන්න. එහෙනම් print කරන්න grade එක B. නේද? එහෙම නෙමෙයි නම් else if mark ගාන විශාලයි සමාන නම් 50ට දෙන්න. එහෙනම් print කරන්න grade එක C. එහෙනම් else if mark ගාන විශාලයි සමාන නම් 35 දෙන්න. නේද? එහෙනම් මොකද්ද? print කරන්න grade එක S. else මොකදන්නේ? grade එක දෙයනේ F. ඔච්චරයි තියෙන්නේ. දැන් වහනවා. හොඳට බලන්න ඕගොල්ලෝ. මේවා ඔයගොල්ලෝ මේ වගේ මෙහෙම ලස්සන ලිව්වා නම් ඕන පොට්ටේ උඩ පේනවා. කොහොමද වෙන්නේ? පේනවනේ?
දැන් බලන්න මේක වහන්න. එහෙනම් මෙයා ඉන්ඩිෆ් කරා. දැන් කවුද ඉන්නේ? මෙයා ඉන්ඩිෆ් කරා. පේනවනේ? දැන් කවුද මෙයා ඉන්ඩිෆ් කරා. දැන් කවුද ඉන්නේ? මෙයා ඉන්ඩිෆ් කරා. පේනවනේ? මම යා කරන්න කිව්වේ ඒකයි. යා කරාම පේනවා කොහෙද තැනක ගැටලුවක් වෙලාද අවුලක් වෙලාද කියලා. පේනවද? දැන් මේ ස්ටාර්ට් again කරන්න. මේවා නිකන් කලාව වගේ. This is a little bit of artistic work. You can just practice. දැනුමක් ඕනේ, අවබෝධයක් ඕනේ. හැබැයි මේවා අපිට පුරුදු පොල්ලා කරන්න පුළුවන්කම තියෙනවා. පේනවද? මහා අමාරු සංකීර්ණ දේවල් නෙමෙයි. පැහැදිලිද? ඔන්ලයින් ඉන්න කට්ටිය පැහැදිලිද? ගැටලුවක් ගැටුමක් කොහෙන්ද තියෙනවද? මම දන්නවා මේක පැහැදිලි නෑ, පැහැදිලි ඇඳලා නෑ. ඒ ඉතින් මේක ඇඳේ ඔයගොල්ලන්ට ලියා ගන්න නෙමෙයිනේ. කොපි කරන්න නෙමෙයි මේක ඇඳලා තියෙන්නේ. හරිද? කොපි කරන්න නෙමෙයි මේක ලියලා තියෙන්නේ. අවබෝධ කරගෙන සම්පූර්ණ කරන්න. හරිද? ප්‍රශ්න මොකුත් තිබේද? හොඳයි. ඔය අපි කතා කරේ ෆෝගම් වල දෙවෙනි සංකල්පය. සංකල්ප තුනක් අපි කිව්වේ. සීක්වෙන්ස්, සිලෙක්ෂන්, අයිටරේෂන්. අනුක්‍රමය, තේරීම නැත්නම් වර්ණ නැත්නම් කොන්දේසි සහ පුනර්කරණ. ඔය කතා කරේ අපි දෙවෙනි එක ගැන. මොකක්ද මේක? කොන්දේසි පාවිච්චි කරන එක. අපි ළමයි සතියේ කතා කරනවා මොනවා ගැනද? අපි කොහොමද පුනර්කරණය කරන්නේ කියලා. පුනර්කරණය කරන්නේ කියලා. හරි? තේරුණාද? ඒක නිසා අපි ළමයි සතියේ කතා කරනවා කොහොමද පුනර්කරණය කරන්නේ. එමුන අපි අදට මෙතන සාකච්ඡා කරන්නේ අපි ළමයි සතියක සාකච්ඡා කරමු.